ආයිබෝවන්. ජීවිතය සහ පාඩම් පොත යා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ. අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන පාඩම ගැන කියන්න කලින් මා කැමති අපේ ගුරු මණ්ඩලය හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට සහභාගී වෙන වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා. ආයිබෝවන්. ආයිබෝවන්. ආයිබෝවන් කිව්වට ඔය මූණු ආවරණේ කොහෙද තියෙන්නේ ડોක්ටර්? අමතකුණා ඒක දැන් මේ පොඩ්ඩක් එහාට මෙහාට වෙලා. ඒකනේ කියන්න බලන්නකො ඉතින් ඕක හරියට දාන්න එපා. කොහොමද දාන්නේ? ඔය දැන් බලන්න ඔබතුමා වෛද්‍යවරයෙක් නේද? මම මේ පොඩි වැඩක හිටියේ ඒක පොඩ්ඩක් ගැලවුණා මං හිතන්නේ. වැඩක හිටියා සිහියෙන් ඔය ඉන්න ඕනම විශේෂයෙන්ම මුහුණු ආවරණේ හරි නිවැරදිව පිළිවෙලට දා ගන්න ඕනේ. දැන් බලන්න මාධ්‍යවේදීන් හැටියට අපි තමයි දොස්තර මහතුරුන්ට දැන් උගන්වන්න වෙලා දිනේ. දොස්තර මහතුරුන්ටත් වැඩ ගොඩක් ආවනේ. වැඩ ගොඩක් මේ කර කර ඉඳලා එකපාරට ඇත්තටම පොඩක් කල්පනාව අඩු වුණා. පොඩ්ඩක් මේ අමතකුණා ඇත්තටම මේ වැරදි වැඩක් ඒක මම දැන් ඇත්තටම කල්පනාව අඩු වුණා. බලන්න මේ දොස්තර මහතුරුන්ටත් උගන්වන්නට වෙලා තියෙන මාධ්‍යවේදීන්ට තමයි. එහෙනම් මාධ්‍යවේදීන්ට ඉන්නව නේද? ඒ අතර ඔය මේ දොස්තර මහතුරුට උගන්වන ලෙඩ්ඩුත් ඉන්නව නේද? ඉන්නවා. ඒක නැත්තම් අපි කතා කරමු. ඒ වගේම අපේ ආරාධනෙන් අද පළමු වතාවට ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මිය. ආයිබෝවන්. ආයිබෝවන්. ගෞරවනීය ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා. එතුමිය පෙරදින විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්යවරියක් හැටියට ක්‍රියා කරනවා. අපි සිහිය ගැනම කතා කරමු නේද? හරි වැදගත්. දැන් සිහියෙන් ඉන්න ඕනයි කියලා කිව්වට මේක දාගද්දිත් මේ කොරෝනාත් එක්ක ජීවත් වෙන්න නම් සිහිය බොහොම වැදගත්. අපි කියමු මේ වෛද්‍යතුමියටම කතා බහ පටන් ගන්න කියලා. ඔව් දැන් අපි කතා කරන්නේ සිහියෙන් ඉන්න එක ගැන නේද? ඒ වගේම තමයි මේ මාස්ක් එක දාගත්තාම අපි සිහියෙන් ඉන්න ඕනේ වගේම තමයි මාස්ක් එක ගලවන කොටත් ඉතින් සිහියෙන් වටේ පිටේ ගෑවෙන්නේ නැති විදිහට ගලවලා අයින් කරගන්න ඕනේ. අපි ඊට පස්සේ කතා කරමු සිහියෙන් ජීවත් වීම පිළිබඳව. දැන් මේ මොකද්ද සිහිය කියලා කියන්නේ? සිහිය කියලා කියන එක ඇත්තටම හරිම গুপ্ত දෙයක්. ඒ කියන්නේ ඇත්තටම කවුරුත් හරියටම දන්නේ නැහැ. මොකද්ද මේ සිහිය කියලා කියන එක හරියටම මෙන්න මේකයි. මෙන්න මේ දේ තමයි වෙන්නේ කියලා නිවැරදිව කියන්න. ඉතින් මේක ඒ වගේම තමයි හරි පෞද්ගලික අත්දැකීමක්. පෞද්ගලික අත්දැකීමක්. මොකද දැන් හසන්ත මහත්තයා ඔතන ඉන්නකොට හසන්ත මහත්තයාට විවිධ මේ සංවේදන දැනෙනවා නේද? මෙතන මේ ආලෝකය ලැබෙනවා, විවිධ ශබ්ද ඇහෙනවා. ඉතින් අපේ මේ සිහිය පවත්වා ගන්න වැදගත්ම දෙයක් තමයි මේ සංවේදන ලබා ගැනීම. සංවේදන අපේ ඇස හරහා සංවේදන එනවා, ත්‍රිමාණ රූප විදිහට සංවේදන එනවා. ඒ වගේම තමයි කන හරහා අපිට සංවේදන ලැබෙනවා. එතකොට අපිට ස්පර්ශයෙන් සංවේදන ලැබෙනවා. ඒ වගේම තමයි මේ සිහිය පවත්වාගෙන යන්න මීට අමතරව අපිට තියෙනවා විශේෂ දැනීමුත්. මොනවද මේ දැනීම් කියලා කියන්නේ? අපිට දැනෙනවා බඩගින්න, වේදනාවක් දැනෙන්න පුළුවන්. ඒ වගේම දුක, කනගාටුව මේ වගේ දේවල් දැනෙන්න පුළුවන්. එතකොට මේ දැනීමුත් ඇත්තටම මේ සිහියේම කොටසක්. ඒ විතරක් නෙමේ මේ සිහිය පවත්වාගෙන යන්න තවත් වැදගත් වෙන දෙයක් තමයි අපේ මතකය. මතකය. දැන් අපි කවුරු හරි අපිට කියලා තියෙන්න පුළුවන් මම ඉපදුනේ මේ දවසේ. මගේ දරුවෝ මේගොල්ලෝ, මගේ දෙමව්පියෝ මේගොල්ලෝ. වගේම ස්ථානයක් පිළිබඳ මතකය. මේ මතකය කියන එකත් මේ සිහියේම කොටසක්. සිහිය පවත්වා ගැනීමට අවශ්‍ය වෙන දෙයක්. ඒත් එක්කම තමයි මතකයේ සංවේදනයේ දැනීම් හැඟීම් මේ වගේම තමයි අපි කියන ඔරියන්ටේෂන්. එහෙම නැත්නම් මේ අවකාශය පිළිබඳව, අවකාශය හා පුද්ගලයෝ පිළිබඳව, පුද්ගලයන් පිළිබඳව, ඒ වගේම කාලය පිළිබඳව. මේ කාලය පිළිබඳව ඔරියන්ටේෂන්. එහෙම නැත්නම් අපිට තේරෙනවා මේ කාලය, පුද්ගලයා, අවකාශය පිළිබඳ තමන්ගේ වටපිටාව ගැන හැඟීමක්, දැනීමක් ගැන. ඉතින් මේ ඔක්කොම එකතුවෙන් තමයි ඇත්තටම මේ සිහිය කියන එක ගොඩනැගිලා තියෙන්නේ. හැබැයි මීට අමතරව මේ ඔබට ගිහිල්ලා අපි මේ ගැන කතා කරනවා නම් මේකේ වැදගත්ම දේ තමයි මේ සියල්ලත් එක්කම ගැබ් වෙච්චි වැදගත්ම දේ විදිහට මම සලකනවා. මොකද්ද මේ ක්‍රිටිකල් තින්කින්? එහෙම නැත්නම් අපිට තීරණ ගැනීමේ හැකියාව. මේ දේවල් මේ විදිහට පාලනය කරගෙන අපි මොකද්ද දක්වන ප්‍රතිචාරය කියන එක ගැන අපිට විශ්ලේෂණයක්. Taman ඒ සිහිය තියාගන්න පුද්ගලයෙකුට විතරයි මේ විශ්ලේෂණය කරන්න පුළුවන්. මේ ක්‍රිටිකල් තින්කින් කියන එක ඉතාමත්ම වැදගත් දෙයක් සිහිය පවත්වාගෙන යාම ගැන කියනකොට. ඉතින් හොඳයි. විද්‍යාර්ථී වෛද්‍යතුමිය අපි ඊටු ටික පැහැදිලි කරමු. මට පුංචි මතක් කිරීමක් තියෙනවා. අද ටෙලිවිෂන් ඉස්කෝලේ අද පටන් විශේෂ දෙයක් සිද්ධ වෙනවා.
සතිපතා මේ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන නරඹන අයට තෑග්ගක් දිනා ගන්නට පුළුවන්කම තියෙනවා. තෑග්ග වටිනා ලැප්ටොප් පරිගණකයක්. මේ සිංහ ආයතනයෙන් එක පරිත්‍යාග කරනවා. අද අපි මේ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන ඇසුරින් ප්‍රශ්නයක් අහනවා. අද පටන් සතිපතා ඒ තෑග්ග පිරිනමන්නේ ප්‍රශ්නය අහලා නිවැරදි පිළිතුරු ලබාගෙන නිවැරදි පිළිතුරු එව්ව අය අතරින් අපි පරිගණකයක් ප්‍රදානය කරන්නට තීරණය කරලා තියෙන එක මතක් කරන්න ඕන. සිහිය, නිନ୍ଦ සහ නිර්වින්දනය ගැනයි කතා කරන්නේ. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකුත් අපි ගෙන්නුවේ ඒ නිසා නේද වෛද්‍යතුමා? ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. හසන්ත මහත්තයා මම දැන් පොඩ්ඩක් හිතුවා මේ බෝඩ් එකටම ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්නද කියලා. මේ ඇත්තටම මේ දැන් අපේ විශේෂඥ වෛද්‍යතුමිය පැහැදිලි කරා සිහිය පවත්වා ගන්න මෙන්න මේ කාරණා ටික ඕන කියලා. එතකොට දැන් මම මේ කාරණා ටිකම අරගෙන මට ටිකක් හිතුණා දැන් අපි දැන් මේක කොහොමද ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ? අපි පාඩම් කරන දරුවෙක් කොහොමද මේකේ ඉන්නේ? ඊළඟට දැන් මේ සිහිය කොහොමද අපේ ජීවිතයේ එදිනෙදා වැඩ කරන්නේ කියන කාරණාව ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් උදාහරණයක් හිතට දැන් ඔබතුමයි මායි මේ මොහොතකට කලින් ලස්සන වැඩක් වුණා. මට අමතක වුණානේ අර මාස්ක් එක හරියට දාගෙන ඉන්න. දැන් හසන්ත මහත්තයා දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි ඉන්නේ මේ ශ්‍රී ලංකා දීපේ අපේ තියෙන ප්‍රධානම ආගම වෙන්නේ අපේ බුද්ධ ආගම. බුදුන් වහන්සේ. ඒතර අපි හැමෝම දන්නවා දැන් ඕනම කොරෝනා ව්‍යසනයක නැත්නම් වසංගතයකදී අපේ බෞද්ධ සම්ප්‍රදායන් අපිට ගොඩක් තියෙනවනේ. දැන් අපි පිරිත් කියනවා, රතන සූත්‍රය ගායනා කරනවා, ඒ වගේ මේ සත් ගායනා කරනවා. එතකොට අපිට ඒ වගේ අපේ ආගමික ගොඩාක් වැඩ කරන අතරේ මේ සිහියත් අපිට පාවිච්චි කරන්න බැරිද කියලා මේ කොරෝනා වසංගතේට. කියලා මට නිකන් කල්පනා වුණා දැන් මේ මට වෙච්ච වැඩේ බැලුවාම. දැන් බලන්න දැන් අර වැදගත්ම වෙලාවේ මට මාස්ක් එක දාගන්න හරියට අමතක වෙලා තිබුණා. දැන් මේක කී දෙනෙකුට වෙනව ඇද්ද කියලා මම මේ කල්පනා කරගත්තා. දැන් ඇත්තටම මම මේ පාර යන ගමොත් කල්පනා කරන්නේ දැන් අපේ සමහර අයට මාස්ක් එක හිටපු ගමන් කටේ කෝගාල වැඩ කෙනෙක් එක කතා කරනවා මාස්ක් එක කටට පහල එන්න එකට හරිය තියෙන්නේ. ඒ නිසා මට හිතෙනවා මේ සිහිය මේ බුදුන් වහන්සේ දේශනා කරපු මේ අපේ සිහිය නැත්තම් සතිය අපිට ගොඩාක් වැදගත් වෙයි කියලා මේ කොරෝනා වසංගතයට මුහුණ දෙන්න. ඊට පස්සේ අපි හිතමු නිකන් ළමයින්ට ඒක කොහොමද පාවිච්චි කරන්න කියන එක. දැන් අපි හිතමු හසන්ත මහත්තයා දැන් අපිට ඉස්සෙල්ලාම හිතන්න වෙනව නේද දැන් අපි දැන් ඉන්නේ අපි මේ සාමාන්‍ය පරිසරයේ නෙවෙයි කියලා. දැන් හැම වෙලේම දැන් මං කල්පනා කරන්න පටන් අරන් තියෙනවා දැන් මං මේ ගෙදරින් එළියට බහිනකොටම මම දැන් අර වෙන්දා ඉන්න පරිසරයේ නෙවෙයි. දැන් අපිට මේ අර අපේ අමිලා වෛද්‍යතුමිය කිව්වා මේ අවකාශය ගැන. අවකාශය සහ කාලය. එතකොට දැන් මං ඔළුවේ තියාගන්න ඕනේ දැන් මම මේ ඉන්නේ කොරෝනා වෛරස් එකක් තියෙන පරිසරයක. අවකාශයක. එහෙනම් මම දැන් සිහියෙන් තමයි ඇවිදින්නේ. සිහියෙන් තමයි කඩේකට යන්නේ. සිහියෙන් තමයි මම ෂොප් එකකට ගිහලා බඩු ගන්නේ. කාර් එකේ වීදුරු අරින්නේ සිහියෙන්. අපි තුමන් ෂෙඩ් එකට ගිහිල්ලා තෙල් ගන්න එකත් සිහියෙන් කරන්න වෙනවා. දැන් සමහර අය එකපාරට මාස්ක් මොකුත් නැතුව වින් ස්ක්‍රීන් එක ඇරලා තෙල් ගන්න සල්ලි දෙනවා. ඒතර සමහරට අරයත් අපේ තෙල් ගහන තැන ඉන්න අපේ මහත්තයත් මාස්ක් එක නිකට දාගෙන අපිට කතා කරනවා. මට හිතෙනවා පළවෙනි දේ තමයි අපි සිහිය පාවිච්චි කරන්න හොඳම අවස්ථාවක් දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ. තමයි මේ කොරෝනා වසංගතේ. ඒ නිසා අපි දැන් මේකෙන් ප්‍රැක්ටිස් එක පටන් ගමු කියලා සිහිය. මේ වෙලාව හොඳයි. මොකද අපිට පොඩි බයකුත් තියෙන නිසා සිහිය වඩන්න හොඳ වෙලාවක්. ඒ නිසා මේ සිහිය කියලා කියන්නේ මේ අයිනකට වෙලා S2 පියාගෙන වඩන එකක් නෙවෙයි. මට හිතෙන්නේ අපි දැන් සාප්පුවකට යනකොට සුපර් මාකට් එකේ ඉඳලා අර හැම තැනකදීම අපි අද සිහිය පාවිච්චි කරනවා. දැන් බලන්න මට වෙච්ච වැඩේ දැන් මෙතන ඇවිල්ලා මේ ඔක්කොම අපි දෙන්න කතා කරගෙන ඉන්නකොට සිහිය නැති වුණා. මගේ මාස්ක් එක කණේ එල්ලීලා තිබුණා පැත්තක. නිසා අපි මේ පණිවිඩය ජනතාවට දෙමු අද මේ වැදගත් අවස්ථාවේ. ඔබතුමා මාස්ක් එක මුහුණු ආවරණය ගැන කියද්දි මුහුණු ආවරණෙත් අර
නිකට දාන එක බෙල්ලට දාන එක මම මේ දොරමඩලාවෙත් ළඟදී කිව්වා බෙල්ලට වෙඩි වෙජිත් එක්කෙනෙක් හම්බෙලා තියෙනවා මාස්ක් එකේ හිලක් එක්ක. ඉතින් මාස්ක් එකේ හිලක් තියෙන්න බෑනේ බෙල්ලට නම් වෙඩි තිබ්බේ නේද? ඒ වගේම ඔය කලකදී අවු කණ්ණාඩි වලටත් උනානේ ඔය වැඩේ. අවු කණ්ණාඩි දාන්න ඉතින් අවුවෙන් මේ ඇස් දෙක පරිස්සම් කරගන්න. ඒක විද්‍යානුකූල හේතුවක් තියෙනවනේ. සමහරුන්ගේ අවු කණ්ණාඩි ඔළුවේ ඒක කොහේ හරි ඉතින් සාක්කුව එක්ක එළියට වේට ඌමනා වැඩිට නෙමෙයි අවු කඩේ. මාස්ක් එකත් ඕ වගේ වුණොත් එහෙම ඔළුවට වෙල්ලට නිකටට වැටෙන්න ගත්තොත් ඒක වෙන විදිහක් වෙනවා නේද? වෙන විදිහක් එනවා. දැන් ඒ වගේම හසන්ත මහත්තයා දැන් අපිට මේ දවස්වල ඇත්තටම මේ දරුවන්ට ගෙදර ඉන්න වෙලා තියෙනවානේ. දැන් ඒ කියන්නේ දැන් අපේ දරුවන්ට දැන් ගෙදර ඉන්න වෙලා තියෙනවා දැන් මේ පාසල් යන්න බැරි නිසා. එතකොට දැන් ඔන්න දරුවන්ටත් දැන් සිහිය ප්‍රැක්ටිස් කරන්න. සිහිය මේ භාවිතා කරන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මොකද දැන් හසන්ත මහත්තයා අපේ දරුවෝ ඉතින් බොහොම සක්‍රීය ලෙස උදේ නැගිටලා ලෑස්ති වෙලා ඉස්කෝලේ ගිහිල්ලා යාළුවොත් එක්ක හොඳට අන්තර්ක්‍රියා කරලා ටියුෂන් ගිහිල්ලා ලොකු අන්තර්ක්‍රියාවක හිටපු කට්ටියක්නේ අපේ දරුවෝ. දැන් එකපාරට මේ දරුවන්ට ඒ සියල්ල නතර කළා ඉන්න වෙලා තියෙනවා ගෙදෙට්ට වෙලා. දැන් එතකොට අර මේ මොලේ තියෙනවා කොටස් දෙකක්. මම කැමතියි මේ රූපෙට පොඩ්ඩක් යන්න පුළුවන් නම් මේ මොලේ තියෙනවා අපේ කොටස් දෙකක්. ඒ කොටස් දෙකේ මේ සිහියත් එක්ක පොඩි සම්බන්ධයක් පෙන්වන්න හැදුවේ අපේ දරුවන්ට ඉතාම වැදගත් දෙයක්. අපි පොඩ්ඩක් අපේ ලැප්ටොප් එකට යන අතරේ මේ රූප දෙක මම පෙන්වන්නම් දැන් ඉස්සෙල්ලා. දැන් ඔන්න අපේ දරුවෝ දන්නවා දැන් ඔය මොලේ කියන එක ගත්තාම ලිම්බික් සිස්ටම් කියලා එකක් තියෙනවා. ඔන්න දැන් අපි ලිම්බික් සිස්ටම් එක ඊළඟ රූපෙට අපි යමු. මේ එතකොට ඔන්න පේනවා දැන් ඔන්න අපේ දරුවන්ට මම එකක් පෙන්නනවා ලිම්බික් මොලේ කියලා. දැන් මේ හසන්ත මහත්තයා මේ කොටස තියෙනව නේද මොලේ? මේක හරියට දඟලනවා. දැන් අපි මේ කොටස හැම වෙලේම ආවේග හදනවා, සතුට හදනවා, දුක හදනවා, ගේම් ගහන්න කියනවා, එක එක වැඩක් නැති වැඩමයි මෙයා කියන්නේ මේ මොලේ මේ කොටස. දැන් අර රතු පාට අර බෝලයක් වගේ එකක් ඒකේ තියෙනවා පේනවා ඇති. ඒ බෝලෙන් හැම වෙලේම එක එක ඒවා අපිට කියනවා. කණ්ඩ කියනවා, වතුර බොන්ට යන්න කියනවා, පාඩම් කරන්න එපා කියනවා. එක එක දේවල් මෙහෙම අපිට කියනවා. එතකොට හසන්ත මහත්තයා දැන් මේ කොටස හැම වෙලේම දඟලනවා මොලේ ඇතුළේ. හරිද? එතකොට දැන් ඕක අපි උපමා කරනවා පොඩි රූපයක් මම පෙන්නන්නම් ඊළඟට. මේක හරි වැදගත් රූපයක්. අපේ දරුවන්ට තේරුම් ගන්නේ ලිම්බික් සිස්ටම් එකේ හැසිරීම ගත්තාම මෙන්න මේ වගේ නිකන් අර තිරිසන් සතෙකුගේ හැසිරීමට තමයි අපි ටිකක් උපමා කරන්නේ. නිකන් සදාචාරයක් නැති, ආගමක් නැති, නිකං චාරයක් නැති, වැදගත්කමක් නැති, හොඳක් නරකක් තේරුම් ගන්න බැරි මොලේ කොටස. මෙයා හැම වෙලේම දඟල අපිට මේ වැරදි වැඩමයි කරන්න කියන්නේ සමහර වෙලාවට. හැබැයි මේකේ අපේ හිනාව හදනවා, මතකයට උදව් කරනවා, මේකේ ධනාත්මක පැත්තකුත් තියෙනවා. එතකොට එන සිහිය පවත්වා ගන්න දැන් මේ අපිට එදිනෙදා වැඩ කටයුතු කරන්න අවශ්‍ය සිහිය පවත්වා ගන්න මොලේ තව කෑල්ලක් තියෙනවා. මම හිතන්නේ ඒ කෑල්ල අපි චුට්ටක් බලමුත් හොඳයි කියලා. මේක මම හිතන්නේ අපි ඔබට මම පෙන්නන්නම්. මේක ඇවිල්ලා අපේ මේ නලල කොටස ගාව තියෙන්නේ අර මොලේ පූර්ව කණ්ඩිකාව කියලා. එතකොට දැන් හසන්ත මහත්තයා හරි ලස්සන වැඩක් තියෙනවා. මම මේක ආපහු මේ පොඩි රූපයකින් මෙහෙම අඳින්නම්. දැන් ඔන්න මම දරුවන්ට ඉස්සෙල්ලා කිව්වා දැන් අපි මොලේ ඇඳහම ඔහම අපි පොඩ්ඩක් මේක සමහර වෙලට පොඩ්ඩක් මකලා මේ කොටස මම මෙහෙම කියන්නම්. ලයිෆ්බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ්බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් මොලේ ඔහම අපි නිකන් ඇන්දොත් මේක තමයි අපි අර කියන පූර්ව කණ්ඩිකාව. පූර්ව කණ්ඩිකාව. මෙතන අර මැද කොටස තමයි අර මං කිව්වේ ලිම්බික් මොලේ. දැන් අපි හිතමු ලිම්බික් කොටස. දැන් හිතමු අපි හසන්ත මහත්තයා මෙහෙම ඔන්න දැන් අපේ දරුවෙක් ගියා පාඩම් කරන්න. දැන් හිතමු එයාට දැන් ඉස්කෝලෙන් වැඩක් පවර්ලා තියෙනවා. එයා පාඩම් කරන්න ගියාම දැන් පාඩම් කිරීමේදී අපිට වැදගත් වෙන්නේ මොලේ මේ කොටස තමයි මෙහෙවන්න වෙන්නේ. මෙතන තමයි අපේ විශ්ලේෂණ හැකියාව, තර්කණය, ඊළඟට අවධානය යොමු කිරීම, අවධානය රඳවා ගැනීම. මේ වගේ ගොඩාක් පරිපත පිහිටලා තියෙන්නේ මේ පූර්ව කණ්ඩිකාව කියන කොටසේ. එතකොට දැන් ළමයෙක් දැන් ඔන්න පොත පාඩම් කරන්න හදනවා.
හදනකොට දැන් මේ යට කෑල්ල තියෙනවනේ. අර අපේ අමිලා වෛද්‍යතුමිය කිව්වා මේ සංවේදන දැනීම් දැන් ඔන්න දැන් ළමයට දැනෙනවා මේ තාත්තා වැඩට ගිහිල්ලා ආවා. සෙල්ෆෝන් එක මේස උඩ තිබ්බා කියලා දැවුණා. ඒක වෙන පැත්තකින් සිග්නල් එකක් ආවා ළමයට. ඒතකොට ඒක යනවා ලිම්බික් පද්ධතියට. ලිම්බික් පද්ධතිය එකපාරට සිග්නල් එකක් දෙනවා අපි අර මේ ෆෝන් එක අරන් ගේම් ගාමු නේද තාත්තගේ කියලා. ඔන්න ළමයා ගන්නවා ටක් ගාලා ෆෝන් එක. අරගෙන ගේම් ගානවා දැන් හෝ ගාලා. දැන් මේ ඉස්කෝලේ වැඩ කර හිටිය ළමයා වෙන්න ටික වෙලාවක් යනකොට හෝ ගාලා ගහනවා ගේම්. ඒ පාර පැය 2 3 4 5 යනවා. දැන් අම්මා ඇවිල්ලා කෑ ගහනකම් සීයෙන්නේ නැහනේ. දැන් අම්මාට අම්මා කුස්සියේ වැඩක ඉඳලා උය ඉඳලා පෑ දෙකක් එනකොට ළමයා කවුරුත් දන්නේ නැතුව මුල්ලකට වෙලා මෙන්න ෆෝන් එක ගහනවා. ඇයි? එතකොට මොකද උනේ? මේ කොටස ප්‍රබල වුණා මොලේ. මේ කොටස මොලේ ප්‍රබල වුණා. මේ කොටස මොලේ ප්‍රබල වෙලා මේ කොටස අඩපණ ගලා. මේ කොටස අඩපණ කරා. ඒ කියන්නේ මොලේ කණ්ඩිකාව පූර්ව කණ්ඩිකාව අඩපණ කරලා අර මොලේ තිබිච්ච මැද කොටස අඩපණ කරලා දැම්මා. දැන් මොකද උනේ? දැන් ළමයෙකුට වැදගත්ම දෙයක් තමන්ගේ ජීවිතේට වැදගත්ම දේ කරගන්න හම්බුන්නේ නැහැ. දැන් හසන්ත මහත්තයා දැන් මේ සිහිය හරි වැදගත් වෙනවා අපිට මෙන්න මේ කාරණාවලදී. දැන් අපිට මොන දැන් දරුවෙකුට මම දන්නවා අපේ පුතාලට දූලට මේ ඔය ගේම් ගහනකොට චිත්‍රපටියක් බලනකොට නැත්තම් ටෙලි නාට්‍යයක් බලනකොට ඔබට සතුටක් තියෙනවා. ඔබට ඒ මොහොතේ සතුටක් තියෙනවා නේ. ඒතර ඒ මොහොතේම ඔබට සතුට දැනෙනවා. ඒතර එතකොට අර මොලේ විඳීම් වැඩි වෙලා මොලේ පටන් ගන්නවා හරි ලස්සනට මේවා එන්ගේජ් වෙනවා. හැබැයි හසන්ත මහත්තයා මේ ඉගෙන ගන්නකොට ඒ වෙලෙම සතුටක් එනවා ටිකක් අඩුයි. දැන් අපි හොඳට ඉගෙන ගත්තාම දැන් තමයි අපිට ඉතින් රස්සාවල් හම්බෙලා සතුට ඇවිල්ලා තියෙන්නේ නේද? ඉතින් ඒ නිසා මට හිතෙන්නේ අපිට වැදගත් වෙන්නේ අපේ දරුවන්ට දැනට තියෙන අපිට ඉමීඩියට්ලි ගන්න පුළුවන් ෂණිකව ගන්න පුළුවන් සතුට ගත්තට කමක් නැතුව අතරෙම දිගු කාලීන වශයෙන් අපිට සතුටෙන් ඉන්න අවශ්‍ය දේවලුත් ජීවිතයට ගොඩනගා ගන්න සිහිය වැදගත් වෙයි. අපි ඒ ගැන ටිකක් ඉස්සරහට කතා කරමු මේ කොටසින් පස්සේ. වෛද්‍යතුමා සිහියට නින්දට බලපාන හෝමෝන වර්ගයක් තියෙනවද? ඔව් හසන්ත මහත්තයා මම හිතන්නේ ඒකත් හරි වැදගත්. දැන් අපි ඉස්සරහටත් ඒ හෝමෝන ගැන ගොඩක් කතා කරනවා. දැන් විශේෂයෙන්ම අපේ ඔය මොලේ තියෙන වැදගත්ම හෝමෝනයක් තමයි මතකයට නින්දට වැදගත් වෙන හෝමෝනයක් තමයි මෙලටොනින් කියලා අහලා ඇති. මේ මෙලටොනින් කියන හෝමෝන් එකෙන් තමයි අපි ඒව ගැන ගොඩාක් ඉස්සරහට ප්‍රෝග්‍රෑම්ස් වල කතා කරයි. මේ මෙලටොනින් වලින් හොඳ ලොකු මේ සේවයක් කරනවා අපේ නිින්ද හොඳට පවත්වා ගන්න සහ මතකයට. ඒ කියන්නේ අපි දරුවන්ට ගොඩක් අපි කියලා දෙමු ඉදිරි වැඩසටහනේදී. හොඳයි. සිහිය, නින්ද සහ නිර්වින්දනය. ඒක තමයි අද ටෙලිවිෂන් ඉස්කෝලේ මාතෘකාව. මතක තියාගන්න මේ වැඩසටහන ඇසුරින් ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයට නිවැරදි පිළිතුරු එවන අයට වටිනා තෑග්ගක්. එවන අය අතරින් කෙනෙකුට තමයි හම්බෙන්නේ වටිනා ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කරන්න සූදානම් කරලා තියෙනවා. වටිනා තෑග්ගක් මේ කාලේට ප්‍රයෝජනවත් වෙනවානේ. ප්‍රශ්නේ මොකක්ද කියලා තව ටිකකින් ඔබට දැනගන්න හම්බ වෙයි විරාමයේ අතරතුර. හැබැයි ප්‍රශ්නෙට උත්තරේ වැඩසටහන ඇතුළත මෙලහට කියවලා තින්නත් පුළුවන්. ඉදිරියේදී කියවෙන්නත් පුළුවන්. හොඳයි අපි විරාමයකට යනවා. පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා ඒ වගේම පැයෙන් පැය පුවත් බලන්නත් පුළුවන්. ඊට පස්සේ නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ ඉතිරි කොටස සමග. ලයිෆ් බෝයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සිහිය, නින්ද සහ නිර්වින්දනය ගැනයි අද ටෙලිවිෂන් ඉස්කෝලේ කතා කරන්නේ. මා ඔබට සඳහන් කළා මේ සතියේ පටන් ටෙලිවිෂන් ඉස්කෝලෙන් තෑග්ගක් පිරිනැමෙන වටිනා ලැප්ටොප් පරිගණකයක්. ඔබ කරන්න තියෙන්නේ අප අසන පැනයට නිවැරදි පිළිතුරු එවීමයි. එවන ක්‍රමෙත් මතක් කළා. මම නැවත මතක් කරන්නම් ප්‍රශ්නය අදහන ප්‍රශ්නය මේ අතරින් නින්ද සහ මතකයේ සඳහා වඩා වැදගත් හෝමෝනේ කුමක්ද? A cortisol, B adrenaline, C melatonin, D thyroxine. මේ හතරෙන් කොයිකද? අර ඉංග්‍රීසි අකුර සඳහන් කරලා ඉවහම ඇති. මෙන්න මේ විදිහට එවන්නේ ඕනම ජංගම දුරකථනයකින් එවන්න පුළුවන්. ITN ස්පේස් ඒ කියන්නේ ඉඩක් තියලා TS ඉඩක් තියලා නිවැරදි පිළිතුර සටහන් කරලා 9922
මතක තියාගන්න 99 22ට තමයි SMS එකක් වන්නේ. නිවැරදි පිළිතුරු එව්ව අය අතරින් කෙනෙක් තෝරාගෙන අපි ඒක බොහොම විනිවිද භාවයකින් යුතුව කරන වැඩක් තෝරාගෙන අපි ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කරන සතිපත හැම සතියකම මේ ලැප්ටොප් පරිගණකය දෙනවා. ඒක මතක් කරන්න ඕන. සිහිය, නිින්ද සහ නිර්වින්දනය ගැන කතා කරන විශේෂම වෛද්‍යතුමිය දැන් ඔය සිහිය ගැන කතා කරද්දී සමහරව නිකන් සිහි විකල් වෙලා වගේ ඉන්නේ. සමහර මෙලෝඩි කියන්නේ නැතුව වැඩ කරනවා. අපි අර මාස්ක් එක දාගෙන මෙලෝඩියක් නැහැ, කොරෝනා බත ගන්න සමහරුන්ට. ඉතින් ඒ වගේම තමයි සිහි මුර්ජා වෙච්ච අය. දැන් මේ දවස්වල විවිධාකාරයේ මරණ, කොවිඩ් මරණ ගැනත් වාර්තා වෙනවා. මිය යනවාද, මිය ගියාද නැද්ද කියලා හොයන්න බැරි අවස්ථා. දැන් සිහි මුර්ජා වෙච්ච අවස්ථා. ඒ වගේම අපි දකිනවා සමහරු සිහි නැති කරනවා නේද? විවිධ හේතු මත සිහි නැති කරනවා. මොන වගේ හේතු මතද සිහි නැති කරන්නේ? ඇයි සිහි නැති කරන්නේ? අපිට ඒ ගැන දැනගන්න පුළුවන් වටිනවා. ඔව් දැන් හසන්ත කිව්වනේ දැන් මේ අවසිහියෙන් හිටියාම ඒක ඇත්තට මේකම විතරක් මදි මේ ඔපරේෂන් එකක් කරන්න සිහි නැති කරනවා කියන එක. මේක ඊට වඩා බැරෑරුම් ගැඹුරු දෙයක්. මේ අවසිහිය කියන එකම මේ මදි අපිට ශල්‍ය කර්මයක් කරගන්න. ඉතින් ඈත අතීතයේ දැන් මේ ශල්‍ය කර්මයක් කරනවා කියන එක හරීම වේදනාකාරී දෙයක් වුණා. මොකද මිනිස්සුන්ට ශල්‍ය කර්මයකට යොමු වුණේ වෙන කර කියා ගන්නම දෙයක් නැත්තම් මරණයෙන් ගැලවෙන්න ඕන නම් විතරයි. මොකද ශල්‍ය කර්මයෙන් ඇතිවන මේ වේදනාව නැති කරගන්න ක්‍රමයක් තිබුණ නැහැ. අපිට මේ රූප සටහනට යන්න පුළුවන් නම් මේ රූප සටහනේ පෙන්නනවා කොච්චර වේදනාකාරී වුණාද කියලා ඈත අතීතයේ ශල්‍ය කර්මයක් කරනවා කියන එක. මොකද වේදනානාශකයක් සිහි නැති කිරීමක් කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ 10 15 දෙනෙක් වට වෙලා බදලා අල්ලන්න ඕන මේක කරන්න නේද? ලෙඩා හෙලවෙන්නේ නැතුව ඉන්න බදලා අල්ලන්නම ඕන වුණා ඒ වැඩේ කරගන්න. හැබැයි දැන් ඉතින් මේ කාලේ ඔහොම යනකොට විලියම් ටී මෝටන් කියලා ඇත්තටම ඔහු මේ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක්. මේ විලියම් ටී මෝටන් කියන වෛද්‍යවරයා හොයාගන්නවා මේ ඊත කියන එක පාවිච්චි කරපුවාම මිනිස්සු පොඩ්ඩක් නිකන් සිහිමද ගතියක් එනවා. ඇත්තට මේගොල්ලන්ට මේ මතකේ නැතුව යනවා කියලා. ඉතින් මෙයා කල්පනා කරා මේ ඊත කියන එක පාවිච්චි කරන්න පුළුවන්ද? මොකද මේ කාලේ තිබුණ මේ දත් ටික ගලවලා ලස්සන දත් දත් දාගන්න එක හරි ෆැෂන් එකක් වගේ. ඉතින් මේ වැඩේට මේ දත් ටික ගලවලා දෙන්න මේ ඊත කියන එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඊත. ඉතින් මෙයා මේකත් එක පොඩි පරීක්ෂණ ටිකක් කරලා ඊට පස්සේ 1846 ඔක්තෝබර් 16 වෙනිදා මේ සියලු දෙනාටම ප්‍රදර්ශනය වෙන විදිහට මේ නිර්වින්දනය සැපයුවා මේ ඊත පාවිච්චි කරලා. අපිට පුළුවන් නම් මෙන්න මේ ඊළඟ රූප සටහනට යන්න. මේ රූප සටහනේ පෙන්නනවා මෙන්න මේ අවස්ථාව. මේ බෝට් කියලා මේ අපි හිටියා තරුණයෙක් මෙයාගේ තිබුණා බෙල්ලේ පොඩි මේ ඔපරේෂන් එකක් කරගන්න. මෙන්න මේ ඔපරේෂන් එක තමයි මේ විලියම් ටී මෝටන් කියන එකනා ඊත පාවිච්චි කරලා පළමු වතාවටම පෙන්නුවේ සිහි නැති කරන. එහෙම නැත්නම් ඇනස්තීසියා හරිම මේ කියන්නේ කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. මේ ලෙඩා හෙලුණේවත් නැහැ. කීප දෙනෙකුට අල්ලලා අර කලින් රූප සටහනේ වගේ අල්ලලා තියාගන්න ඕනේ උනේ නැහැ. ඉතින් ඔය එකත් එක්කලා දැන් මේ ලෝකේ පුරාම මේ නිර්වින්දනය කියන විෂය පැතිරෙන්න ගත්තා. ඉතින් මේකත් එක්කලා ශල්‍ය කර්මයක් කරනවා කියන එක තවදුරටත් වේදනාකාරී දෙයක් උනේ නැහැ. ඉතින් මේක ලෝකේ පුරාම පැතිරලා අවුරුද්දක් ඇතුළත කියනවා යුරෝපයට පැතිරුණා, ඕස්ට්‍රේලියාවට වගේ පැතිරුණා හැම ලෝකේ පුරාම මේක ඉතාමත් ඉක්මනට පැතිරිලා ගිහිල්ලා නිර්වින්දන වෛද්‍ය විද්‍යාව වගේම ශල්‍ය වෛද්‍ය විද්‍යාව මේ කියන දෙකේම ලොකු දියුණුවක් ඇති වුණා කියලා. ඉතින් දැන් මේකත් එක්කලා දැන් මිනිසුන්ට ඕන වුණා මේකට මේ නමක් දාගන්න. මොකද්ද මේ සිද්ධ වෙච්ච දේ කියන එක. ඉතින් ඕකත් ගැන කතා කරනකොට මේ විලියම් ටී මෝටන් ගිහිල්ලා කතා කරනවා ප්‍රොෆෙසර් කෙනෙකුට. හාවර්ඩ් මෙඩිකල් ස්කූල් එකේ ප්‍රොෆෙසර් කෙනෙකුට කියනවා මෙන්න මෙහෙම සිදුවීමක් වුණා අපිට මේකට නමක් අවශ්‍යයි. මේ ප්‍රොෆෙසර් මේ ඔලිවර් වැන්ඩල් කියලා. ඉතින් මේ ප්‍රොෆෙසර් ග්‍රීක් වචන පාවිච්චි කළා. මේ ග්‍රීක් වචනයක් තියෙනවා එස්තීසියා. එහෙම නැත්නම් එස්තීසියා කියලා කියන්නේ මේ දැනෙනවා කියන එක. අපි ඕකට ඇන් කියලා එකක් ඉස්සරහට දාලා ඇනස්තීසියා කියලා එකක් හදමු. ඒ කියන්නේ ඉස්තීසියා කියන වින්දනය ඇන් කියලා කියන්නේ නැති කරනවා කියන එක ඉන්න විඳීම දැනීම නැති කිරීම ඇනස්තීසියා කියන වචනේ ලෝකෙට ආවා. ඉතින් ඕක තමයි මේ නිර්වින්දනයේ ඉතිහාසය. ඉතින් දැන් මේ විදිහට වෛද්‍ය විද්‍යාව දිගින් දිගටම දියුණු වෙවි එනකොට මිනිස්සු දැක්ක හැබැයි මේ ඊත කියන එක එච්චරම ඔය කියන තරම්ම හොඳ දෙයක් නෙමෙයි. මොකද මිනිස්සු හදිසියෙ මැරෙන්න ගත්තා.
මේ හෘදය වස්තු එකපාරටම අකර්මණ්‍ය වෙන්න ගත්තා. ඇහැරෙන්න පරක්කු වුණා. ඉතින් මේ වගේ සංකූලතා එන්න ගත්තා. ඉතින් මේවත් එක්කලා මේ ඊත කියන එකේ විවිධ රසායනික ව්‍යුහයේ වෙනස්කම් සිද්ධ කරලා විවිධ ආකාරයේ නව බෙහෙත් වර්ග පාවිච්චි කරලා දැන් අද දවස වෙනකොට නිර්වින්දන විද්‍යාව කියන එක ගොඩාක්ම දියුණු තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සංකූලතා කියන එක ඉතාමත්ම අවම කරගන්න පුළුවන් ඖෂධ වර්ග පාවිච්චි කරනවා. අපි තාමත් මේ හුස්ම ගන්න පාවිච්චි කරන එකක් තමයි මේ ඊත කියලා කියන අපි මේක දෙන්නේ හුස්මත් එක්කලා අවශෝෂණය ආශ්වාසය කරන්න දෙන එක. ඊට අමතරව මේ විදින බෙහෙත් වර්ගත් අපි ඔය ප්‍රොපර්ෆෝල් කියන නම සමහර විට ඔයගොල්ලෝ අහලා ඇති. මේ වගේ බෙහෙතුත් පාවිච්චි කරලා විදින බෙහෙතුයි ආශ්වාස කරන බෙහෙත් මේ වර්ග දෙකම පාවිච්චි කරලා වර්තමානයේ නිර්වින්දනය කරනවා. මේ නිර්වින්දනය කියන එකෙන් ඇත්තටම මේ දැනීම සිහිය නැති කරන එක විතරක්ම නෙමෙයි කරන්නේ. මොකද ශල්‍ය කර්මයකින් අපිට වේදනාව දැනෙනවා. ඒකට මේකෙම කොටසක් තමයි වේදනාව නැති කරන එක. ඉතින් අපි විශේෂ බෙහෙත් වර්ග පාවිච්චි කරලා වේදනාව නැති කරන එකත් කරනවා. ඒ වගේම තමයි දැන් අපි දැක්කනේ මේ මිනිස්සු මේ වේදනාව තියෙනකොට ඇවිදිනවා දුවනවානේ. ඉතින් මේ මිනිස්සු නිශ්චලව ඉන්න ඕන ඔපරේෂන් එකක් කරන්න. එතකොට මේ නිර්වින්දනයේ තියෙන තවත් විශේෂම ලක්ෂණයක් තමයි මේ ඒකයිනේසි. එහෙම නැත්නම් මේ මාංශ පේශීන් වල ක්‍රියාකාරීත්වය නැති වෙලා යන එක. ලයිෆ්බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ්බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ඒ වගේම තමයි මේ මතකය දැන් හිතන්න සිහිය වැඩි තිබුණෙත් නැති වුණාට ඔපරේෂන් එක ගැන මතකයේ තියෙනවා නම් මේ ශල්‍ය කර්මයට ගිහිල්ලා මේ සිද්ධ වෙන දේ ගැන මතකයේ තියෙනවා නම් ඒක එච්චරම ප්ලසන්ට් දෙයක් නෙමෙයි. ඉතින් මේ ශල්‍ය කර්මයේ තියෙන මතකයේ නැති කරන එකත් ඇම්නීසියා කියලා අපි මේක කියනවා. මේක නැති කරන එකත් මේ නිර්වින්දනයේම කොටසක්. ඉතින් මේ නිර්වින්දනයේ ඔය වගේ විශේෂ ලක්ෂණ තියෙනවා වගේම තමයි අපි ලෙඩෙක්ව ශල්‍ය කර්මයකට නිර්වින්දනය කරපුවාම ඉතින් මේ ලෙඩාව ළඟින්ම හොඳින්ම බලා ගන්නවා. ඒ වෛද්‍යවරු තමයි අපි ඇනස්තටිස්ලා කියලා කියන්නේ නිර්වින්දන වෛද්‍යවරු කියලා කියන්නේ. ඉතින් මේගොල්ලෝ අපි කිව්වනේ මුලින් අර මේ බෙහෙත් පාවිච්චි කරනකොට එකපාරටම හෘදේ වස්තුවේ ප්‍රශ්න එනවා, මිනිස්සු ඇහැරෙන්නේ නැතුව යනවා, හුස්ම ගන්නෙ නැතුව යනවා. මේ වගේ දේවල් වෙන්න දෙන්නේ නැතුව හෘදේ ක්‍රියාකාරීත්වයේ මනාව අපි දිගටම බලාගෙන ඉඳලා ඒ වගේ ප්‍රශ්නයක් වෙනවා නම් ඒවට ප්‍රතිකාර කරලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව අපේ මේ මොළයේ හෘදේ වස්තුවේ පෙනහළු වල වකුගඩු වල ක්‍රියාකාරීත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන විදිහට මේ නිර්වින්දනය අද දියුණු තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් එදා වේදනාකාරී අවස්ථාවේ ඉඳලා අද කිසිම ප්‍රශ්නයක් නැතුව ඇනස්තීසියා දෙන තත්වයේ දක්වා වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙනවා. නිර්වින්දනය වින්දනයක් නැතිකම වින්දනයේ නැති කිරීම වගේ අර්ථයක් ඒක ඇතුලේ තියෙන හොඳ සිංහල වචනකුත් හදාගෙන තියෙනවා. දැන් සිහි නැති කරන වැඩේ තියෙනවනේ. දැන් ඔබ කිව්වා මොකක් හරි විදලා හරි මේවල සමහර හිරි වට්ටනවා, දතක් ගලවඩ හිරි වට්ටනවා. දැන් අක්ෂි ශල්‍ය කර්මත් කරනවනේ හිරි වට්ටලා හැම නේද? ඒක වෙනම කතාවද මේ සිහි නැති කරන එක සම්පූර්ණ සිහි නැති කරන එකේ තියෙන අවදානම ඔක පළපුරුදු ඔබ වැනි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු වැඩේ හරියට කරනවා. හැබැයි සිහිය ආපු නැති අවස්ථා තියෙනවා. අල්හාජ් මොහිදින් බෙක් මහත්මයාගේ කතාව වටිනා කලාකරුවෙක්නේ අපිට ඇසේ ශල්‍ය කර්මයක් සඳහා තමයි සිහි නැති කියලා. හැබැයි සිහිය ආවේ නැහැ. ඒකේ අතුරු කතා පසුබිම් කතා මා ඊතරම් දන්නේ නැහැ. නමුත් අල්හාජ් මොහිදින් බෙක් මහත්තයාට සිහිය ආවේ නැහැ. ඒක විශාල ප්‍රශ්නයක් වුණා ඒ කාලේ. හොඳයි සිහිය, නිନ୍ଦ සහ නිර්වින්දනය ගැන කතා කරන අපේ වෛද්‍යතුමා. ඔව් මම හිතන්නේ හසන්ත මහත්තයා දැන් අපි නිර්වින්දනය ගැන කතා කළා. ඊළඟට දැන් අපිට වැදගත් වෙනවා කියලා මම හිතුවා. දැන් අපි මේ දැන් ඇත්තටම දැන් අපි තුන්දෙනාටම මෙහෙම හිටියට දැන් අපි සිහියෙන් ඉන්නේ. ඒ කියන්නේ සිහියේ ඉන්නවා කියලා කියන්නේ දැන් හසන්ත මහත්තයයි මායි දන්නවා දැන් අපි දෙන්නා මේ කොහෙද ඉන්නේ කියලා. දැන් හසන්ත මහත්තයාගෙන් මම අහුවොත් අපි මේ කොහෙද ඉන්නේ කියලා ඔබතුමා කිව්වොත් මේ අපි හම්බන්තොට වරායේ ඉන්නේ කියලා ඔන්න ඒකට ප්‍රශ්නයක්. සිහිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා අපිට. ඒ නිසා අපි දැන් තුන්දෙනාම දන්නවා මේ ඉන්න තැන දන්නවා මේ කරන වැඩේ ගැන අපි දන්නවා අපිට දැන් මේකට දීලා තියෙන වෙලාව ගැන අපි දන්නවා. ඒතර මෙහෙම ගොඩාක් දේවල් දැනගෙන අවබෝධයක් ඇතුව තමයි අපි තුන්දෙනා දැන් මේ වැඩසටහන කරන්නේ සිහියෙන්. එතකොට දැන් හසන්ත මහත්තයා මගෙන් ප්‍රශ්නයක් අහනවා මම ඒක සිහියෙන් ප්‍රශ්නේ ගන්නවා ඊළඟට මගේ මතකයත් එක්ක ඒක සම්බන්ධ කරන ලොකු වැඩක් තියෙනවානේ අර අමිල මේ ડોක්ටර් කිව්වා වගේ අර කතාවේ ඇතුලේ. එතකොට හසන්ත මහත්තයා දැන් අපිට එනෝනේ ළමයි මෙන්න මේ විදියට. දැන් ඔන්න මේ ඇත්තට ළමයි විතරක් නෙවෙයි වැඩි හිටියෝ. දැන් මේ ළඟදී
එක වැඩිහිටියෙක් අපිට ඇවිල්ලා කියනවා මහත්තයෙක් ડોක්ටර් මට තරහ ගියා. තරහ ගිහිල්ලා මගේ නෝනාට මට ගැහුණා. බලනකොට දත් දෙකකුත් කැඩිලා. ගැහිලා. ඔව්. ගැහිලා යා කියන්නේ මේ ගැහුණා යාට. ගැහුවා නෙමෙයි ගැහුණා. ඉතින් දැන් එතන මං ඇහුවා දැන් එහෙම කොහොමද ගැහෙන්නේ ඔයාලට? නෑ ડોක්ටර් ඉතින් කේන්ති ගියා මට. කේන්ති ගියාම ඇත්තටම ડોක්ටර් මම මොකද්ද කරේ කියලා මට පස්සේ ડોක්ටර් හරි දුක හිතුණා ඉතින් මේ වැඩේට. දැන් බලන්න මෙන්න මේ වගේ වැඩ වෙනවා මිනිස්සුන්ට. දැන් ළමයි ඇවිල්ලා අපිට කියනවා ડોක්ටර් බලන්නකෝ ඉතින් දැන් මම ડોක්ටර් ඉඳගත්තේ පාඩම් කරන්න කියලා. ඒ වුණාට ડોක්ටර් මම විනාඩි 5ක් පාඩම් කරනකොට මට නිින්ද ගිහිල්ලානේ ડોක්ටර් පොත උඩ. ડોක්ටර් මං අද හිත හදාගත්ත ડોක්ටර් උදේ ඉඳලාම මම පාඩම් කරනවා කියලා. යනවා ડોක්ටර් මට පැයක් පාඩම් කරගන්න බැරි වුණානේ අන්තිමට. මම පස්සේ කල්පනා කරලා බලනකොට මම පැය 5ක් විතර ටීවී බලලා. එතකොට ළමයි මේ දෙමව්පියෝ මේ වැඩිහිටියෝ ඇවිල්ලා කියනවා මට මේ හිතන දේ කරගන්න බෑනේ. දැන් මම මේ හිතනවා අද දැන් මම මේක කොහොම හරි කරනවා කියලා. කරගන්න බෑනේ කියලා. දැන් බලන්න දැන් අපි මේ නිර්වින්දනේ නෑ කියලා අපි හිතුවට හසන්ත මහත්තයා අපිත් පොඩි නිර්වින්දන තත්වයක නෙමෙයිද ඉන්නේ කියලා. දැන් මට පොඩ්ඩක් හිතෙනවා දැන් අපිට දැන් නිර්වින්දනය කිව්වහම දැන් අමිලා වෛද්‍යතුමිය කිව්වා දැන් අර ඔක්කොම සෙන්සේෂන් නැති වෙනවා කියලා. නමුත් දැන් බලන්න අපිට මේ සියලු සෙන්සේෂන් තියාගෙනත් අපිට ඕන වැඩේ කරගන්න බැරි හැටි. නේද? මුළු මහත් සමාජයටම ඉන්ජෙක්ෂන් එකක් ගහලා නිර්වින්දනය කරලා දාන්න පුළුවන්. සමාජයක්ම නිර්වින්දනය වුණා කොහමද වෙන්නේ? ඒ වෙලාව වැඩි. දැන් බලන්න ඒ නිසා දැන් අපි දැන් ඔය සිහිය කියන එකේ එක එක මට්ටම් තියෙනවා කියලා මට නිකන් හිතිලා තියෙනවා. දැන් වැදගත් දේ තමයි දැන් අපිට මේ නිර්වින්දනය අපි පැත්තකින් තිබ්බොත් අපිට මේ එදිනෙදා වැඩ ටික කරගන්න අවශ්‍ය මේ සිහියක් ඕනනේ. ඒක ගැන අපි මං හිතනවා මීට වඩා වැඩිපුර කතා කළ යුතුයි කියලා. දැන් ඇත්තට පොඩක් කල්පනා කළා අසන්ත මහත්තයා දැන් ඔන්න දැන් අපිට තරහ යනවනේ. දැන් අපි මේ තරහ යන්නේ එක හඳුනා ගන්න ඕනේ නැද්ද? දැන් මම හඳුනා ගන්නවා රයිට් මට දැන් තරහ ගියා. මම හඳුනාගත්තා. අන්න සිහියේ එක කැලලක්. තරහ ගිය බව හඳුනා ගන්නවා. ඊළඟට දැන් ඒ තරහ ක්‍රියාත්මක වෙන්න අර මං කිව්වේ මොලේ ලිම්බික් පද්ධතියෙන් මේ තරහ ක්‍රියාත්මක කරවන්න දැන් හදන්නේ. දැන් සිග්නල් එකක් දෙනවා ගහන්න ඔය මිනිස්සයාගේ හොම්බ කැඩෙන්න එහෙම නැත්නම් දත් කැඩෙන්න ගහන්න කියලා දැන් මට සිග්නල් එක එනවා යටි. එතකොට ඉන්හිබිෂන් කියලා එකක් තියෙනවා. ඉන්හිබිෂන් කියලා කියන්නේ දැන් ඒක මම නවත්ත ගන්න ඕනේ. දැන් නවත්ත ගන්න මොකද්ද කරන්න ඕනේ? මං සිහියෙන් බලන්න ඕනේ මම මෙයාට ගැහුවොත් මක් වෙයිද? මාව පොලිසියෙන් අල්ලන් යන්න පුළුවන්. එයාට හානියක් වෙන්න පුළුවන්. මගේ මේ තත්ත්වයට හානියක් වෙන්න පුළුවන්. දැන් එක සැරයක් මම බලාගෙන ඉඳි හසන් මහත්තයා විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රයිවට් බස් එකේ මහත්තයෙක් එක්ක රණ්ඩු වෙනවා පාර හරහා වාහනේ හරස් කරගෙන. මොකක් හරි ප්‍රශ්නයක් ගිහිල්ලා. දැන් එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර විශේෂඥ වෛද්‍යවරයාට ගැළපෙනවද ඒ චර්යාව කියලා. දැන් යාට පොඩි අසීහියක් යන්න ඇති. දැන් උදාහරණයක් විදිහට දැන් ප්‍රයිවට් බස් වල අපේ රියදුරු මහත්තුරු යම් ඉතින් එක එක වැරදි වැඩ කරනවා පාරවල් වල. එතකොට දැන් විශේෂඥ වෛද්‍යවරයාට සමහර විට ඒකට කේන්ති යන්න ඇති. හැබැයි එයා පාර හරස් කරගෙන බස් වලට යන්න නොදී දැන් ලොකු යුද්ධයක්. ඉතින් ඒ වගේ මට පේන්නේ මේ සිහිය කියන එක අපිවත් නිර්වින්දනය වෙලාද කියලා හිතන්න ඕන නැද්ද කියලා කාරණාවක් මට දැන් දැනිලා තියෙනවා මේ සාකච්ඡා සහ මිනිස්සුන්ගේ හැසිරීම් දිහා බලන් ඉන්නකොට. හොඳයි. ටෙලිවිෂන් ඉස්කෝලේ බලා ඉන්න ප්‍රේක්ෂකයන්ට තරහ ගියත් අපිට මේ වෙලාවේ වෙලාව නම් බලන්න වෙනවා. වෙලාව බලලා පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපකින් පස්සේ අපි ආයෙත් කතා කරමු. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සිහිය, නින්ද සහ නිර්වින්දනය. ඒක තමයි අද ටෙලිවිෂන් ඉස්කෝලේ පාඩම. මා කිව්ව වටිනා ලැප්ටොප් පරිගණකයක් දිනා ගන්නට අපි ප්‍රශ්නයක් අහනවා, නිවැරදි පිළිතුරු එවලා පරිගණකයක් දිනා ගන්නට හැකියාව තියෙනවා. මම නැවත මතක් කරන්නම් මේ ප්‍රශ්නය. මේ අතරින් නින්ද සහ මතකයේ සඳහා වඩා වැදගත් හෝමෝනේ කුමක්ද? A cortisol, B adrenaline, C melatonin, D thyroxine. මේ අතරින් නිවැරදි පිළිතුර මේ විදිහට අයවන්නේ ITN space ඒ කියන්නේ ඉඩක් තියලා TS නැවත ඉඩක් තියලා නිවැරදි පිළිතුර සටහන් කරලා 9922ට තමයි SMS කරන්නේ. ඒ පිළිතුරු අතරින් නිවැරදි පිළිතුරු අතරින් එකක් තෝරාගෙන අපි වටිනා ලැප්ටොප් පරිගණකයක් දෙනවා මතක තියාගන්න. අපි කතා කරමින් තියෙන නින්ද, සිහිය, නින්ද සහ නිර්වින්දනය. වෛද්‍යතුමා. ඔව් හසන්ත මහත්තයා දැන් මම හිතනවා මේ අපි අවසාන
කාල පරිච්ඡේදයට ඇවිල්ලා නිසා දැන් අපි දැන් දරුවෙකුට මේ අර අපි මේ නිර්වින්දන අවස්ථාවෙන් දැන් අපි සිහි නැති කලා වුණත් අපි ඇත්තටම පොඩි නිර්වින්දන අවස්ථාවක අපි ඉන්නවනේ. අපි අද පණිවිඩයක් දෙමුද මේ අපේ දරුවන්ට කොහොමද ඔබ මේ නිර්වින්දන අවස්ථාවෙන් මිදලා සැබෑ පියවි සිහියට එන්නේ තමන්ගේ ජීවිතයේ කියලා. දැන් ඒකට මම පොඩි මෙන්න මෙහෙම දරුවන්ට පොඩි යෝජනාවක් කරන්න කැමතියි. අපි හිතමු දැන් ඔන්න දරුවෙක් සංවිධානය කරගන්නවා හසන්ත මහත්තයා දවස. දැන් උදාහරණයක් විදිහට එයා හිතනවා රයිට් මම හෙට හරියටම 7:00මාරට නැත්තම් දැන් මේ දවස්වල ඕනනම් 6:00මාරට නැගිටිනවා නැත්තම් 6ට නැගිටිනවා කියලා එයා හිතනවා. කියලා එයා එලාම් එක තියනවා. දැන් එලාම් එක වදිනකොටම අර මොලේ වෙන කෑල්ලක් පත් වෙලා කියනවා තව පැය භාගයක් බුදියමු. තව ටිකක් වෙලා ඉමු. අද හීතල දවසක්. තව හිමින් ටිකක් වැහැරෙන්න පුළුවන්. තව කල් තියෙනවනේ ඉස්කෝලේ පටන් ගන්න කියලා එක එක වාක් කියනවා. අන්න එතකොට තමයි දැන් සිහිය අවශ්‍ය වෙන්නේ. දැන් එයා ටක් ගාලා උඩට ඇවිල්ලා මේක දිහා බලලා නැහැ. දැන් නැගිටින්න ඕනේ කියලා තීරණයක් අරන් අදිෂ්ඨාන කරලා නැගිටිනවා. ඊළඟ ස්ටෙප් එකේදී එයා කරනවා දැන් ඔන්න නැගිට්ට ගමන් එයා ලස්සන්ට ඇඳ හැදුවා. එයා ලස්සන්ට net එක ගැට ගැහුවා. බෙඩ් ෂීට් එක නැමුවා. ඔන්න ඇඳ සකස් කරා. දැන් එයා හරියටම හසත මහත්තයා මම කියන්නේ දැන් අපි එදිනෙදා කළ යුතු රූටීන් වැඩ කියලා කියන්නේ. ඒ ටික එයා ලිස්ට් එකක් හදා ගන්නවා. ඉතින්ලා මම මේ සිහිය දිනු කරගන්න ගැන දරුවන්ට පොඩි උපදේශයක් දෙන්න. එතකොට එයා ඒ ලිස්ට් එකක් හදාගෙන ඉවරලා බිත්තිය අලුවන් ඉන්නවා. එයා හැමදාම උදේ හවස ගිහිල්ලා මේක බලනවා. බලලා එයා මොලේට පණිවිඩයක් දෙනවා මට මේ ටික හැමදාම කරන්න තියෙනවා. එතකොට මම දත් මදිනවා. දත් ගන්න බුරුසුව ගන්නවා සිහියේ. අරගෙන ඒකට ටූත් පේස්ට් ටික දාලා සමහර ළමයි දත් ටික මදිනවා ඒ කොහේ මැදෙනවද කියලා ඔළුවේ නැහැ. එතකොට සිහියෙන් මදිනවා අපි. දත් ටික හොඳට උඩට පහළට දැන් මේ දෙපැත්තේ ඒවා යන්න විදි ඊළඟට ඇතුළ වෙලාව ඒ ඔක්කොම ගානට කරන් යනවා. ඊට පස්සේ එයා හරියටම බුරුසු අරගෙන හරි තැන දානවා. ටූත් පේස්ට් එක හරි තැන තියෙනවා. දැන් සමහර දවස්වල දත් මැදලා ඉවරලා පහුවදාට බුරුසුව නැහැ. හොයාගන්න. ඒතකොට ළමයෙකුට පුළුවන් හසන්ත මහත්තයා මේ සිහිය කියලා කියන්නේ නිකන් මේ කැලේකට ගිහිල්ලා භාවනා කරන එක නෙවෙයි. අපිට මේ දරුවන්ට පුළුවන් මේ හැමදේම දවසේ ආරම්භයේ ඉඳලා යම්කිසි දුරක් දක්වා මේක අරගෙන යන්න. ඒතකොට එයා දැන් දන්නවා මට දැන් ඊළඟ වැඩේ කරන්න තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් මම ඔතන ගොඩාක් පාවිච්චි කරනවා දැන් ඕකට මේ අලුතෙන් එනවා මේ ඔය වෙස්ටර්න් වර්ල්ඩ් එකේ නැත්තම් බටහිර ලෝකයේ අලුතයක් මෙටාකොග්නිෂන් කියලා. දැන් ලෝකේ කතා කරනවා මෙටාකොග්නිෂන් කියන එකෙන් තමයිලු මිනිස්යාගේ සම්පූර්ණ දියුණුව සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ මෙටාකොග්නිෂන් කියලා කියන්නේ අපේ සතියෙම තමයි. වෙන වචනයක් ගහලා තියෙනවා දැන් ඒගොල්ලෝ ඇවිල්ලා. ඒතකොට දැන් අම්මා කෙනෙකුටයි දරුවෙකුටයි තාත්තටයි පවුලයට පුළුවන් දැන් මම සාමාන්‍යයෙන් ওই දරුවන්ට ඕක දීලා මම කියනවා දැන් හවසට ඉඳගෙන අද මගේ නිදා ගැනීම පිළිබඳ මම්ම තක්සේරු කරනවා ඉඳගෙන. අද මං ඒ කිව්ව වැඩේ හරියට වෙලාද? අම්මටත් කියනවා එයාගේත් නිරීක්ෂණ ලියන්න. දැන් පුතා ඇත්තටම දත් මැද්ද මං දැක්ක හැබැයි බුරුසුව ඔයා හරියට තියලා නෑ අද. ඒතකොට හවස නිදා ගන්න කලින් හසන්ත මහත්තයා මට අර අසිහියෙන් වෙච්ච ටික මම ආපහු කල්පනා කරනවා. මං අද නැකිට්ට තමයි හැබැයි පැය භාගයක් පරක් වුණා. මං ඇඳේ පෙරලි හිටියා කියලා දැන් දැනගන්න. දැන් මම කරපු වැරදි වැඩ මා විසින් දැනගන්නවා. අද මං නැකිට්ට හැබැයි කොට්ටේ පැත්තක විසිකලා දාලා තමයි නැකිට්ටේ. දැන් අපි ඕවා ලිස්ට් ගැහුවට දැන් ඔය හැම ළමයෙක්ම ගිහලා බලන හසන්ත මහත්තයා කාමරෝ කාලසටහන් ගහලා ඔක්කොම ගල්ලා තියෙන්නේ. හැබැයි කාලසටහනට වැඩ කරන්නේ නැහැ. නිසා දරුවෝ ටිකක් කල්පනා කරලා එහෙම කරනවා නම් මට හිතෙන්නේ මේක ඒගොල්ලන්ට ලොකු අභ්‍යාසයක් වෙයි කියලා. වෛද්‍යතුමීනි දැන් සිහි නැති කරන එක ගැන අපි කතා කළා නිර්වින්දනය ගැන කතා කළා. සමහරව සිහි නැති වෙනවා. දැන් ගෙදරදීම සිහි නැති වුනම අපි මොකද කරන්නේ? ඒ වගේම සිහි නැති වෙලා කෙනෙක් රෝහලකට ගෙන ආපුවම මොකද කරන්නේ? මේ සිහි නැති වෙන්නේ මොන වගේ අවස්ථාවල? මේ ටික කතා කරන එක වටිනවා. අද සම්පූර්ණයෙන් කතා කරන්න බැරි වුණත් අපි ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනෙන් කතා කරමු වෛද්‍යතුමී. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දැන් සමහරක් අවස්ථාවලදී රෝගීන් එනවා රෝහලට සිහිය නැති වෙලා. එහෙම නැත්නම් සිහිය අඩු වෙලා. ඉතින් මේ වගේ වෙලාවටදී අපි ඉස්සෙල්ලම අපි බලනවා ඇසෙස් කරනවා කියලා අපි අතරම බලනවා ලෙඩාට සිහිය තියනවාද කියන එක බලලා. ඇත්තටම එතකොට වෛද්‍යවරයෙක්
ඉක්මනටම කරන දෙයක් තමයි මේ ලෙඩාට හුස්ම ගන්න පුළුවන්. මොකද අපිට සිහිය නැති වුනහම පළවෙනියටම අපිට භයානකම දේ තමයි අපේ මේ හුස්ම ගන්න ශ්වසන නාල අවහිර වෙන්න පුළුවන්. ඒකින්ද හුස්ම ගැනීමේ අපහසුතාවයන් නැති වෙන්නට පුළුවන්. ඉතින් හුස්ම ගැනීම පහසු කරන්න අපි ක්‍රියා කරනවා. ඒ වගේම අපි ලෙඩාට ඔක්සිජන් ලබා දෙනවා. එතකොට අපේ මේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය හොඳයිද, බ්ලඩ් ප්‍රෙෂර් එක හොඳයිද, මේ වගේ දේවල් සොයා බලනවා. ඊට පස්සේ අපි බලනවා මේ ඇයි මේ සිහිය නැති වෙන්නේ, මොකද්ද හේතුව කියන එක ගැන. ඉතින් දැන් අපි කියවනේ මේ දැන් සිහිය කියන එක තියාගන්න අත්‍යවශ්‍යම අංගය තමයි මොළය කියලා කියන්නේ. මොළේ මේ සෛල ටික හරියට වැඩ කරන්න ඕනේ සිහිය හරියට තියාගෙන ඉන්න නම්. ඉතින් මේ මොළේ සෛල හරියට වැඩ කරන්න නම් ඒ සෛල වලට අවශ්‍යයි ඔක්සිජන්. ඒ වගේම තමයි ඒ ශෛල වලට අවශ්‍යයි පෝෂණය. මේක විශේෂයෙන්ම ලැබෙන්නේ ග්ලූකෝස් මගින්. ඉතින් මේ ඔක්සිජන් ඒ වගේම ග්ලූකෝස් මොළයට ලබා දෙන්නේ රුධිර නාල හරහා. ඉතින් මොකක් හරි මේ රුධිර නාලයක කැටි ගැසීමක් ඇති වුණොත් අපි කියනවා ස්ට්‍රෝක්, පැරලයිස් වෙලා කියලා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් එහෙම මේ මොළයේ තියෙන සෛල විනාශ වෙලා මිය ගිහිල්ලා ලෙඩෙක් සිහි නැති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි හෘදය අකර්මණ්‍ය වුණොත් heart attack එකක් ආවොත් සමහර විට ඔබ දැකලා ඇති අහලා ඇති ලෙඩෙකුට සිහි නැති වෙනවා කියලා. ඒ මොකද හෘදය වස්තුවෙන් තමයි මොළයට අවශ්‍ය ලේ ගමනාගමනය කරගෙන යන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවලදී සිහි නැති වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් මේ මොළයේ තියෙනවනේ යම් ව්‍යුහයේ ලක්ෂණ තියෙනවා. අපි කිව්වා මොළය දැන් මේ විදිහට තියෙන අපි ලිම්බික් සිස්ටම් එක ගැන කතා කරා, මේ කෝටෙක්ස් කියලා එකක්, ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා කතා කරා. මේ වගේ විවිධ ව්‍යුහයන් තියෙනවා මොළයේ අපේ සිහිය පවත්වාගෙන යන්න. ඉතින් මේ ව්‍යුහයේ මොනවා හරි වෙනස්කමක් වුණොත් උදාහරණයක් විදිහට අපි හිතමු ඇක්සිඩන්ට් එකක් වෙලා ලේ ගැලීමක් ඇති වෙලා මේ ව්‍යුහයේ මොනවා හරි වෙනස්කමක් වුණොත් එහෙම නැත්නම් ඔයගොල්ලෝ අහලා ඇති සමහරට අපි කියනවා මොලේ ඉදිමීමක් වගේ අවස්ථා ගැන කතා කරනවා. ඒතර මොලේ සැරව ගෙඩියක් ඇවිල්ලා වගේ මේ වගේ ව්‍යුහයේ ඇතිවන යම් වෙනස්කම් හින්දාත් ලෙඩෙක් සිහි නැති වෙලා තියෙන්නට පුළුවන්. ඒත් එක්කම තමයි මොලේ දැන් අපි අහලා තියෙනවා මේ මොලේ ඇතරම විවිධ රසායනික ද්‍රව්‍ය ගොඩාක් වැඩ කරනවා මොලේ. මේ රසායනික ක්‍රියාකාරීත්වයේ යම් වෙනස්කමක් වෙන්න පුළුවන්. දැන් නිතරම දැකලා ඇති පාරවල් වල යනකොට හොඳටම බීලා සිහිය නැති වෙලා වැටිලා ඉන්නවා. මේකට ගොඩක්ම හේතුව තමයි මේ මොලේ තියෙන යම් රසායනික ක්‍රියාකාරීත්වයන්ගේ සිද්ධ වෙන වෙනස්කම්. ඒ වගේම තමයි විවිධ ලවණ වර්ග, අයන් වර්ග තියෙනවා. මේ අයන වර්ග තියෙනවා මොලේ ක්‍රියාකාරීත්වයට මේ වගේ වෙනස්කම් ඇති වෙනවා. ඒකට මොනවා හරි අපි කියනවා විෂ වර්ග. සමහර කටිය විෂ මේ පානය කරලා හරි සිහි නැති වෙන්න පුළුවන්. මේවා මේ රසායනික ව්‍යුහයේ ඇතිවන වෙනස්කම් හින්දා වෙන ප්‍රශ්න. ඒත් එක්කම තමයි අපේ මේ මොලේ ඇත්තටම මේ සෛල ගොඩාක් තියෙනවා. මේ සෛලවල මේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඕගොල්ලෝ අහලා ඇති ඔය ෆිට් එක හැදෙනවා කියලා කියන එකක් ගැන. ෆිට් එක හැදිලා සිහි නැති වුණා කියලා. මුලින්ම ගැස්මක් වගේ ඇති වෙලා ඊට පස්සේ සිහිය නැති වෙලා යනවා. මේ ලෙඩා හෙලවෙන්නේ නැතුව වගේ ඉන්න අවස්ථා. ඉතින් මේ වගේ වෙලාවක වෙන්නේ මේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ප්‍රශ්න. ඉතින් මේ වගේ පේනවා අපිට මේ සිහියෙන් ඉන්න නම් මොළයට ඔක්සිජන් ඕනේ, මොළයට මේ ග්ලූකෝස් පෝෂණය ඕනේ, ඒ වගේම මේ ක්‍රියාකාරීත්ව ව්‍යුහය හොඳට තියෙන්නට ඕනේ, ඒ වගේම රසායනික දේවල් ව්‍යුහය ක්‍රියාත්මක වෙන්න ඕනේ හරියට. මොකද ගොඩාක් දේවල් මොළයේ ඇතුලේ හරියටම සිද්ධ වෙන්න ඕනේ අපිට ඇත්තටම මේ සිහිය පවත්වාගෙන යන්න. ඒත් එක්කම තමයි සමහරක් විට ඔයගොල්ලෝ දැකලා ඇති මේ ඇතැම් මානසික රෝගීන් ආපුහාම ඇත්තටම සිහියෙන් වැඩ කරන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒකට විවිධ මානසික රෝග තත්වයන් නිසා සිහි නැති වෙන්නට පුළුවන්. ඉතින් වෛද්‍යවරයෙක් ඔබ සිහි නැතිවීමක් නිසා රෝහලට ආවොත් මම මුලින් කියපු විදිහට පළවෙනියටම බලන්නේ මේ ලෙඩාට ඔක්සිජන් ටික දීලා මේ ලෙඩාගේ හෘදේ වස්තුව හොඳට වැඩ කරනවද බලලා ඒ වැඩ ටික කරන්න. ලෙඩා මිය යන්නේ නැති වෙන්න අවශ්‍ය ප්‍රතිකාර ටික කරන්න. අපි මේකට කියනවා රිසසිටේෂන් කියලා. ඊට පස්සේ අපි බලනවා මොකද්ද මේකට හේතුව. විවිධ පරීක්ෂණ කරන්නට පුළුවන්. අපි කියනවා බ්‍රේන් එකේ ස්කෑන් එකක් කරලා බලනවා මොනවද ප්‍රශ්නයක් තියෙනවද කියලා. ලේ පරීක්ෂණ කරලා බලනවා. මේ වගේ දේවල් කරලා අපි බලනවා මොකද්ද හේතුව කියලා. ඉතින් මේ විදිහට තමයි රෝහලට එන එක්කෙනෙක් සිහිය නැති වෙලා ආපුවාම වෛද්‍ය විද්‍යාත්මකව අපි මේකට වැඩේ කරගෙන යන්නේ. හොඳයි. සිහිය, නිින්ද සහ නිර්වින්දනය ගැන තව කතා කරන්න බොහෝ කරුණු කාරණා තියෙනවා. මතක තියාගන්න දැන් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන විකාශය වන්නේ සෙනසුරාදා උදේ 9:30ට සහ ඉරිදා උදේ 10ට. ඒ කියන්නේ හෙට උදේ 10ට මේ වැඩසටහනේ ඉතිරි කොටස ඔබට බලාපොරොත්තු වෙන්නයි අපි ආරාධනා කරනවා. මතක තියාගන්න අර ප්‍රශ්නේ හෙටත් අහනවා. ඒ ප්‍රශ්නේමයි උත්තරේ එවන විදිහත් අපි කිව්වා 99 22ට එවන විදිහේ
ලැප්ටොප් පරිගණකයක් දිනා ගන්න හැකියාව තියෙනවා. අපි ඊළඟ කොටසෙන් ඊටු ටික කතා කරමු නේද? වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මනෝ චිකිත්සකවරයෙක්, මනෝ උපදේශකවරයෙක් හැටියට ප්‍රකටයි. අපේ ප්‍රධාන සම්පත්ධාරී ටෙලිවිෂන් ඉස්කෝලේ ප්‍රධාන ගුරුවරයෙක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අමිලා ජයසිංහ මහත්මියට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. අපේ රාජධානි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්යවරියක් හැටියට එතුමිය කටයුතු කරනවා. මේ පාඩමේ ඉතිරි කොටසත් සමග හෙට ටෙලිවිෂන් ඉස්කෝලේ මුණ ගැහෙමු. ආයුබෝවන්.